සමාජ සංගායනා समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमुखदं धम्मස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්තුනේ හැම කෙනෙක්ම මේ හිමිදිරි උදෑසන උතුම් සද්ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වන මොහොත ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ ධර්මය හා සමාන වෙනත් යමක් වටිනා දෙයක් මේ මුළු තුන් ලෝකයෙහිම දක්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. හේතුව තුන් ලෝකයේ සතු වන සියලුම දේට ජරා මරණ දුක පැමිණෙනවා. ජරා මරණ දුක උරුම කොට පවතිනවා. ඒ නිසාම ඒ ධර්මයන් උරුම කරගත්තායයි කියලා ජරා මරණ දුකෙන් අත මිදීමක් දක්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ජරා මරණ දුකෙන් අත මිදෙන්නට පුළුවන්කම තිබෙන්නේ ලෝතර භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ මේ උත්තරීතර ධර්ම ප්‍රතිපදාව තුළ හැසිරීමෙන් පමණමයි. එනිසා මේ ධර්මයේ තිබෙන වටිනාකම සත්පුරුෂ මනසක් ඇත්තවුන්ට තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම ඒ තේරුම් ගන්නට නම් ස්වභාවයෙන්ම නුවණක් තියෙන්නට අවශ්‍යයි. පඤ්ඤාවන්තස්සායන් ධම්මෝ කියලා දේශනා කළේ නිසා. භාග්‍යතුන් වහන්සේගේ ධර්මය ප්‍රඥාවන්තයින් සඳහා පවතිනක් කියලා. මොකද සමස්ත ලෝකයම එක දිශාවකට නැමිලා එක දිශාවකට අනුගතවයි කටයුතු කරන්නේ. ඒ නිසායි අනුසෝතගාමී කියලා ලෝකයට හඳුන්වන්නේ. සියල්ලංගෙම දර්ශනය එකම කෝණයක් ඔස්සේ ගලාගෙන යන්නේ. කොච්චර පක්ෂ විපක්ෂ විරෝධතා තිබුණත් මිනිස්සුන්ගේ ආකල්ප මිනිස්සුන්ගේ සංකල්ප ඔක්කොම එකම දිශානතියක් තුලයි පවතින්නේ. එතකොට ඒ නිසා අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා ලෝකේ හැමෝම මේ සත්පුද්ගල සංකල්පයන් තුල මුලාවටපත් වෙලා ආත්ම සංකල්පයන් තුල ගැලිලා වාසය කරන බව. ඒ වගේම ලෝකයට වටිනාකම් නොවටිනාකම් පමුණවමින් ඇලීම් සහ ගැටීම් වල හැසිරෙමින් වාසය කරන ආකාරය අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. නමුත් පින්නතුනි අපට අපේ ජීවිතය පුරාවටම පටිසෝතගාමී දැක්මක් දකින්නට පුළුවන් කමක් සාමාන්‍යයෙන් ලැබෙන්නේ නැහැ. ධම්මානුධර්ම ප්‍රතිපදාවක් තුළ අපේ ජීවිතය හික්මවා ගැනීමක් නැත්නම් කිසිම කලෙක ඒ පටිසෝතගාමී දැක්ම අපි තුළ උපදවා ගන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඉතින් ලෝකයා අනුසෝතගාමී දැක්මක් තුළ වාසය කරනකොට ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා පටිසෝතගාමීව අපි හිතන්නේ කොහොමද කියන එක. ඒ කියන්නේ සාමාන්‍ය ලෝකයා හිතන චින්තන විෂයක් ක්ෂේත්‍රයට අදාළව ඒ ඇතුළත හිරකාරයෙක් බවට පත්වී සිතීම නෙමෙයි ඊට වඩා ප්‍රතිවිරුද්ධව අපි යමක් දිහා බලන්නේ කොහොමද? ලෝක යථාර්ථය අපි තේරුම් ගන්නට උත්සාහවත් වන්නේ කොහොමද? අන්න ඒ කාරණාව තමයි භාග්‍යතුන් වහන්සේ විවරණය කරන්නට යෙදුනේ. බුදුරජාණන් වහන්සේ අවබෝධ කළා ලෝකයේ තිබෙන පරම සත්‍ය ධර්මය. අපි හඳුනා ගන්නවා ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ ලෙස. පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි කියලා දැක්වෙන්නේ පෙර නොඇසූ විරු ධම්මක පහළ වූ ධම්මසක් පිළිබඳව. ඒකයි පුබ්බේ අනනුස්සුතේසු. එතකොට කලින් ශ්‍රවණය කරන්නට ඒක ලැබිලා තිබුණේ නැහැ. ඒ ධර්මයන් පිළිබඳව ලෝකයේ තුල අහන්න ලැබිලා තිබුණේ නැහැ. ඒ පිළිබඳව තමයි
බුදුරජාණන් වහන්සේ එදා බෝධිසත්ව කාලෙදී අවබෝධ කරගත්තේ. එනිසා මේ චතුරාර්ය සත්‍ය ධර්මය ලෝකේ සත්‍ය වූ යථාර්ථ වූ ධර්මයන් ලෝකයාට විවිධ පර්යායන් ඔස්සේ භාග්‍යතුන් වහන්සේ මේ චතුරාර්ය සත්‍ය ධර්මය විවරණය කරන්නට යෙදුණා. සත්ව පුද්ගල ආත්ම සංකල්පයන් තුළ වාසය කරන අසරණ ලෝකයාට සත්ව පුද්ගල ආත්ම සංකල්පයන් තුළින් පැමිණෙන දුක පිළිබඳව භාග්‍යතුන් වහන්සේ විවරණය කරලා දුන්නා. ඉන් අත මිදෙන මාවත පෙන්වා දුන්නා. ඒ දුක නිරුද්ධ කරන්නේ කොහොමද කියන එක පිළිබඳව අවවාද අනුශාසනා කළා. අපිට ශාසනය කියලා ධර්මය කියලා ලැබිලා තියෙන්නේ ඒ උත්තරීතර පටිසෝතගාමී ධර්මය. සම්බුද්ධ ශාසනය කියලා කියන්නේ ඒ පටිසෝතගාමී දැක්ම. ඒ පටිසෝතගාමී දැක්මෙන් අංශු මාත්‍රයක් හරි යම් කිසි කෙනෙක් අවබෝධ කරගන්නවා නම් ඔහු ප්‍රඥාවන්තයෙක්. ඔහු නුවණැත්තෙක්. ඒ බුද්ධිය ස්වභාවය කොට පවතිනෙක්. ඒ නිසා තමයි ඒ අවබෝධ ඥානය ඇති පුද්ගලයාට බෞද්ධයාය කියලා කියන්නේ. ඒ නිසා බෞද්ධයෙක් බවට පත්වන්නේ අපි උත්පත්තියෙන් උපැන්න සාතිකේ අපේ නම තිබුණා කියලා නෙමෙයි. මේ භාග්‍යතුන් වහන්සේ පෙන්වා වදාළ පටිසෝතගාමී මේ ධර්මයේ පිළිබඳව අපිට යම් කියවීමක් තිබෙනවා නම්, අපිට ඒ පිළිබඳව යම් අධ්‍යයනයක් තිබෙනවා නම්, අපට ඒ පිළිබඳව යම් අවබෝධයක් තිබෙනවා නම්, අන්න එබඳු වූ ප්‍රඥාවන්තයෙකුට සුදුසු වූ නාමයක් තමයි බෞද්ධයෙක් කියලා කියන දේ. ගොඩක් වෙලාවට අර සංස්කෘතික කාරණා මත ශාසනය ධර්මය හඳුනාගත්තට හරපද්ධතිය පිළිබඳව ගවේෂණය කරගෙන යන්නේ, බුද්ධ ශාසනයේ හරය පිළිබඳව හොයාගෙන යන්නේ බොහොම ස්වල්පයක් දෙනෙක්. ඒ නිසා ඔබ සාමාන්‍ය තැනින් නතර නොවන මේ හරය දක්වාම ඔබ මේ කාරණාව වින්දනය කරන පුද්ගලයෙක් බවට පත්වනවා නම් මේ බුද්ධ ශාසනයේ ලාභය ඔබට ලබන්නට පුළුවන්කම තිබෙනවා. පින්තුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කර ලෝකීය යථාර්ථවාදී චතුරාර්ය සත්‍ය ධර්මය අපිට විවරණය කරනකොට අපිට දකින්නට පුළුවන් මේ චතුරාර්ය සත්‍ය විවිධ පර්යායන්ගෙන් විවිධ ක්‍රමවේදයන්ගෙන් විවරණය කරපු ආකාරය. ලෝකයේ තුල අපි සාමාන්‍යයෙන් දකින දැකීම සත්ව පුද්ගල ආත්ම සංකල්පනාවන් බුදුරජාණන් වහන්සේ දැක්කේ යථා භූත ස්වභාවයේ විදිහට, ඒ ධර්මයන් පනවන්නට තැනක් නැති තැනක් විදිහට. අපි අද දවසේදී සත්වයෝය පුද්ගලයෝය කියලා ව්‍යවහාරයන් සිද්ධ කළාට හුදු සුද්ධ වූ ධර්ම සම්තතියක හට ගැනීමක් සහ වැයවීමක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට ඒ සමස්ත સિદ્ધාන්තය පිළිබඳව හඳුන්වා දුන්නා පටිච්ච සමුප්පාදය කියලා. එතකොට පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ යම් කිසි විදිහකින් හේතු නිසා හටගනිමින් නැවත නැවත නිරුද්ධ වෙමින් නැවත හේතු නිසා හටගනිමින් මේ විදිහට යම් වෘත්තයක් තිබෙනවා නම්, යම් පැවැත්මක් තිබෙනවා නම්, අන්නේ වෘත්තය අන්නේ පැවැත්ම කියන දේ භාග්‍යතුන් වහන්සේ පටිච්ච සමුප්පාද ධර්මයේ ලෙස විවරණය කරන්නට යෙදුණා. ඒ පටිච්ච සමුප්පාද ධර්මයේ තුලින් භාග්‍යතුන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය විවරණය කොට පෙන්වා දුන්නා ලෝකයාට තේරුම් ගන්නට. එතකොට මේ චතුරාර්ය සත්‍ය ධර්මයන්ගෙන් සත්‍ය දෙකක් වටයටත් සත්‍ය දෙකක් විවටයටත් අයිතියි. වට කියලා කියන්නේ වර්තනය වන ඒ වෘත්තය නැතිනම් පැවැත්ම කියන දේ. දුක්ඛ සහ සමුදය යනු ඒ සංසාර වෘත්තය හැවත් සසර වට සසර පැවැත්ම සකස් කරන දේ. එතකොට යම්කිසි විදිහකින් දුක් වූ ස්කන්ධ ධර්මතා ටිකක් තිබෙනවා නම් ඒ ස්කන්ධ ධර්මයන් පිළිබඳව නොදන්නා කම නිසා ඇති කරගන්න තෘෂ්ණාදී බැඳීම නිසා නැවත දුක් වූ ස්කන්ධ ටිකක් ලබන්නට පුළුවන්. මේක තමයි සංසාර ප්‍රත්‍ය බවට පත්වන්නේ. එතකොට සත්‍ය දෙකක් විවට්ටය. සත්‍ය දෙකක් විවට්ටය. ඒ කියන්නේ අර සංසාර වෘත්තිය සංසාර පැවැත්ම සසර වට නවතා දමන බව තමයි විවට්ටය කියලා හඳුන්වන්නේ. එතකොට යම් කිසි දර්ශනයක් තුළින් අපිට පුළුවන්කම තිබෙනවා නම් සසර වට නවතාලන්නට එය තමයි වැදගත් වන්නේ. ඒ නිසා චතුරාර්ය සත්‍ය ධර්මයේ විවරණය කර ගැනීමේදී අපිට මේ
පටිච්චසමුප්පාද ධර්ම સિદ્ધාන්තය ඔස්සේ වත් වට්ටයට සහ විවට්ටයට කරුණු විමසා බලන්නට සිද්ධ වෙනවා. ඉතින් ඒ කරුණු කාරණා එකින් එකටගෙන විමසා බලනකොට අපි අවසාන වශයෙන් පසුගිය සතිය තුළදී අපි දේශනා කරන්නට යෙදුනේ ඔබ ශ්‍රවණය කරන්නට යෙදුනේ ඒ උපාදානය පිළිබඳව කරන ලද ඒ පැහැදිලි කිරීම. ඒකට උපාදානය පිළිබඳව කරන ලද ඒ පැහැදිලි කිරීමේදී අපි උපාදානය යනු කුමක්ද කියන එක පිළිබඳව හඳුනාගත්තා. සංක්ෂේපව දැක්වුවොත් උපාදානය යනු දැඩිව ග්‍රහණය කර ගැනීමයි. එහෙමත් නැත්නම් සමීපයට ගැනීම, දැඩිව ග්‍රහණය කර ගැනීම ආදී ලෙස අපට මේක නිර්වචනය කරන්නට පුළුවන්කම තිබෙනවා. නැතිනම් තව විදිහකින් ගත්තොත් තමාගේයි දැඩිව ගන්නා ලද බව. එතකොට මෙන්න මේ විදිහට දැඩිව ග්‍රහණය කරපු බව උපාදානය නම් ඒ උපාදානයේ 4 ආකාරයක් කොට අපි බෙදා දැක්වුවා. එතකොට එහි පළවෙනි උපාදානයේ හැටියට කාම උපාදානය හඳුනාගත්තා. ලෝකයේ තුල අද අපට කාම උපාදානය පවතිනවා. ඒ කොහොමද කාම උපාදානය පවතින්නේ? කාමයේ නැමැති ධර්මය අර වස්තුව මත පවතිනවායයි කියලා සංකල්පමය වශයෙන් ඇති කරගත්ත කාමය වස්තුවේහිලා දකිනකොට ඒ වස්තුව වටිනා වස්තුවක් හැටියට අපට දැర్శණය වෙනවා. අපේ කැමැත්ත සිද්ධ කරන්නේ අර වස්තුව ලබා ගැනීමෙන් කියන සංකල්පනාව. එතකොට ලෝකයා මේ පවතින රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන දේවල් ලබා ගන්නට පෙළඹෙන්නේ ඒ දේවල් එක්ක පොර කන්නේ වෙන හේතුවක් නිසා නෙමෙයි. එතකොට මොකක්ද එකම හේතුව? ආස්වාදය කියන දේ, සතුට කියන දේ ඔවුන් දකින්නේ අර රූපේ පැත්තේ තිබිලා එනවා කියලා. ඒ නිසා රූප එකතු කරනවා. රූප ලං කරගන්නට උත්සාහවත් වෙනවා. Taman වටා වැඩි වැඩියෙන් මේ දේවල් එකතු කරනවා. හැබැයි ඒ දේවල් විපරිණාමයට භාජනය වෙනකොට ඔවුන්ට අර සංකල්පනාව පවත්වන්නට නොහැකි වෙනවා. එතකොට ඔවුන්ට අර කැමැති දේ නොලැබීම නිසා එන දුක විඳින්නට සිද්ධ වෙනවා. නමුත් ලෝකෙ තුල විපරිණාමයටපත් උනේ වෙනස් උනේ කැමැති දේ විදිහට පවතින දෙයක් නෙමෙයි. ඒ කියන්නේ ඇලීම කියන දෙයට වස්තු විශ්ය වූ දේ නෙමෙයි විපරිණාමයට ලක්ුනේ. හේතු නිසා සකස් වූ ධර්මය තමයි විපරිණාමයට භාජනය උනේ. හැබැයි ලෝකෙට පේන්නේ කොහොමද? Taman කැමති දේ නැති වුණා කියලා. ඒ කියන්නේ අම්මා මැරුණා කියන එක තමයි ලෝකෙට හම්බෙන්නේ. Taman ආදරය කරපු ආදරණීය අම්මගේ මරණය, ආදරණීය පියාණන්ගේ මරණය, දරුවගේ මරණය තමයි මේ ලෝකයට අත්විඳින්නට ලැබෙන්නේ. අර කාමය වස්තුවේහිලා දැක්කට පස්සේ තමන්ගේ හිතේ ඇති කරගත්ත බැඳීම රූපේ විදිහට පේනකොට ආදරණීය දරුවා, ආදරණීය අම්මා, ආදරණීය තාත්තා රූපයයි කියලා අපි කල්පනා කරනවා. දැන් ඒක විපරිණාමයටපත් වෙනකොට අපිට අර ආදරණීය අම්මා, තාත්තා, දරුවා වෙනස් වෙනවා කියලා තමයි පේන්නේ. එයා ලෙඩ වෙනවා, එයා මරණයටපත් වෙනවා කියලා තමයි අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ. ඇයි? අපි සතුට ඇති කරන්නේ ඒ රූපේ පැත්තෙන් එන දෙයි කියලා අපි කල්පනා කරලා තියෙනවා. ආදරණීයකම තිබුණේ ඒ රූපය තුලයි කියලා අපි කල්පනා කරලා තියෙනවා. හැබැයි කිසිම කලක ලෝකෙ ලෙඩ වුණේ ආදරණීය මව නෙමෙයි. ලෝකෙ ලෙඩ වුණේ ආදරණීය පියතුමා නෙමෙයි. ලෝකෙ ලෙඩ වුණේ ආදරණීය දරුවා නෙමෙයි. මේක ටිකක් වෙනස් කතාවක් විදිහට ඔබට හිතෙන්නට පුළුවන්. පිනතුනේ නමුත් ලෝකේ යථාර්ථය ඔබ හිතනවට වඩා වෙනස් දෙයක්. ලෝකේ යථාර්ථය ඔබ හිතනවට වඩා හාත්පසින් වෙනස් දෙයක්. ලෝකේ කවදාවත් ලෙඩ වුණේ ආදරණීය අම්මවත්, ආදරණීය තාත්තවත්, දරුවවත් නෙමෙයි. ලෙඩවීම ස්වභාව කොට ගත්ත රූපයක් තිබුණා. කනබුන ආහාර ප්‍රත්‍යයෙන් උපන් රූපයක් තිබුණා. එහි අන්‍යතාවයටපත් වීමක් දකිනකොට ඔබේ සංකල්පයේ ඒහා මිශ්‍ර කරගෙන තිබුණොත් ඔබට අම්මගේ ලෙඩවීම, තාත්තගේ ලෙඩවීම, දරුවගේ ලෙඩවීම දකින්නට පුළුවන්කම තිබුණා. එහි සංකල්පය අනුව තමයි ඔබට දුක එනවද නැද්ද කියන එක තීරණය වුණේ. රූපය ආදරණීය අම්මායයි ගත්තනම් ඔබට අම්මගේ ලෙඩවීම විඳින්නට පුළුවන්කම තිබෙනවා. කනබුන ආහාර ප්‍රත්‍යයෙන් උපන් රූපය, කනබුන ආහාර නැතිවීමෙන් නැතිවෙන රූපය ඔබට යම්කිසි විදිහකින් මව ලෙස පෙනෙන විපල්ලාසය ඔබ දුරු කළා තිබුණා නම් ඔබ රූපේ නැති වෙනකොට අම්මා මැරුණායයි හඬන්නට වැළපෙන්නට යන්නේ නැහැ. ඒක තමයි ලෝකේ යථාර්ථය. එනිසා අපි තේරුම් ගන්නට අවශ්‍යයි
අපි හිතන සංකල්පමය වශයෙන් අපි හැසිරෙන ලෝකයට වඩා පවත්නා භූත ස්වභාවය පවත්නා ධර්මයන් ඊට වඩා වෙනස්. ඒ අපි සංකල්පමය වශයෙන් හදාගත්ත දේ ඒ භෞතික වස්තුන් තුළ विद्यमान නොවන බව අපි තේරුම් ගත යුතුයි. එතකොට අපි කාම උපාදානය කියලා කියන්නේ මේ දෙකම දැඩිව එකතු කරගත්ත ග්‍රහණය කරගත්ත කම. ඊට පස්සේ අනෙක් උපාදානයේ විදිහට අපි ගත්තොත් අපි හඳුනා ගන්නවා දිට්ඨි වශයෙන් ගනු ලබන උපාදානය. දිට්ඨි වශයෙන් ගනු ලබන උපාදානය. දිට්ඨි වශයෙන් ගනු ලබන්නේ කොහොමද? දිට්ඨි වශයෙන් අපි ග්‍රහණය කරගනු ලබන්නේ රූපං අත්තතෝ සමනුපස්සති. රූපය ආත්මයක් විදිහට අපි කල්පනා කරනවා. රූපය දැඩිව ආත්මයක් විදිහට කල්පනා කරනවා. එතකොට රූපය දැඩි ලෙස ආත්මයක් විදිහට කල්පනා කරන කම යම් තැනක තිබෙනවා නම් ඒ රූපය ආත්මයක් හැටියට කල්පනා කරන දෘෂ්ටිය උච්ඡේද දෘෂ්ටියයි කියලා කියනවා. මේක ආත්ම දෘෂ්ටියක්. ඒ ආත්ම දෘෂ්ටිය දිට්ඨි උපාදානය. එහි දැඩිව ග්‍රහණය කරගෙන සිටීම, දැඩිව එල්බී සිටීම දිට්ඨි උපාදානය කියලා කියනවා. එතකොට අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා පින්නතුනේ වර්තමාන සමාජය තුළ ඕනෑ තරම් භෞතිකවාදී අදහස් දරන අය ඉන්නවා. ඔවුන්ගේ බොහෝ මතවාදයන් එල්බී තිබෙන්නේ රූපං අත්තතෝ සමනුපස්සති කියන මෙන්න මේ දෘෂ්ටිය තුළ. ඔවුන්ට ලෝකේ යථාර්ථය තේරුම් ගන්නට තරම්, ලෝක හේතුඵල න්‍යාය තේරුම් ගන්නට තරම් බුද්ධිමය පරිපාකයක් ඇත්තේ නැහැ. ඒ නිසා ඔවුන් දකින්නේ එකම එක දෙයයි. ඒ තමයි මේ රූපය සහ ආත්මය කියන්නේ එකම දේ. මේ රූපේ නැති වෙනකොට ආත්මය නැති වෙලා යනවා. රූපේ නැති වෙනකොට ආත්මය නැති වෙලා යනවා. එහෙනම් මොකද කරන්නට ඕනේ? ඉන්න ටිකේ කාලා බීලා හොඳට ජීවත් වුණා නම් ඒ හොඳටම ප්‍රමාණවත්. මේක තමයි ඔවුන්ගේ මූලික දේ පය ගහලා ඉන්න තැන බවට පත්වන්නේ. ඒ කියන්නේ ඔවුන්ට භූමිය බවට පත්වන්නේ මෙන්න මේ දෘෂ්ටිය. ඒ රූපං අත්තතෝ සමනුපස්සති කියන දේ රූපය ආත්මයක් කොට කල්පනා කරන. එතකොට අවුරුදු 50ක් 60ක් කීයක් හරි තිබිලා මේක නැති වෙලා යනවා කියන්නේ එතනින් එහාට මේක ඉවරයි. ඔව් සංසාරයේ පිළිබඳව නැතිනම් මේ හේතුඵල ධර්ම පිළිබඳව පිළිගැනීමක් නැහැ. ඔවුන්ට නාම ධර්මයන් පිළිබඳව පවත්නා දැනුම් පද්ධතියක් ඔවුන්ට ඇත්තේ නැහැ. ඒ තේරුම් ගන්නට තරම් බුද්ධිමය පරිපාකයකුත් නැහැ. ඒ නිසා බුද්ධිමය පැසීමක් නැති මිනිසුන් විසින් හිතනවා රූපයයි ආත්මයයි දෙකම එකයි. මේක නැති වෙලා යනකොට මේක අපි මෙතනින් එහාට ආය උත්පත්තියක් ගන්නෙත් නැහැ. උපදිනවා කියන එකත් බොරුවක් කියලා මේ විදිහට කල්පනා කරන අය අද සමාජය තුලක් ඉන්නවා. මේක බොහොම භයානක දෘෂ්ටියක්. හේතුව කුසලයේ අකුසලයේ පිළිගන්නේ නැහැ. කුසලයේ අකුසලයේ පිළිගන්නේ නැහැ ලෝකෙ තුල. ඇයි? හොඳ නරක පිළිගන්නේ කුසලයේ අකුසලයේ පිළිගන්නේ කම්මස්සගත සම්මාදිට්ඨිය තියෙන කෙනෙක්. කුසලයෙන් යහපත සිද්ධ වෙන බවත් අකුසලයෙන් යහපත සිද්ධ වෙන බවත් තේරුම් ගන්න කෙනෙක්. ඒ නිසා කුසල සංඥාවෙන් නමුත් උන් අකුසල සිද්ධ කරනවා. අකුසල සංඥාව උන්ට බොහොම බලවත්ව පිහිටා සිටින දෙයක් බවට පත් වෙනවා. ලෝකයේ තුල ඒ නිසා නත්ති සුඛත දුක්ඛත කම්මානම් පලං විපාකෝ මේ හොඳ නරක කර්මවල විපාක නැහැ. නත්ති අයං ලෝකෝ මෙලවක් නැහැ. නත්ති පරලෝකෝ පරලවක් ඇත්තේ නැහැ. මේ ආදි වශයෙන් බොහෝ දෘෂ්ටි ඔවුන් සතුව පවතින නියත මිත්‍යා දෘෂ්ටි තත්වයට උරුමකම් කියන. අන්න ඒ පුද්ගලයන් පින්නතුනි බොහොම භයානක දෘෂ්ටිගතවොන් බොහෝ විට බුදුරජාණන් වහන්සේ දේශනා කරන යථාබතහා නික්කිතං ඒවන් නිරේ කියලා. යම් කිසි විදිහකින් අපි අරගෙන යනකොට යම් දෙයක් අතින් බරක් උස්සගෙන ගියොත් ඔබ ගමනක් යනකොට ඒ බර ඔබට ඉඩ ලැබුණු වහාම මොකද කරන්නේ? බිමින් තියනවා. බර උස්සගෙන ඉන්නේ නැහනේ. ඒක විශ්වාසයි. අනිවාර්යයෙන්ම ඔබ ඒ බර බිමින් තියනවම තමයි. අන්න ඒ වගේ මේ මිත්‍යා දෘෂ්ටි සමාදානය කරගත්ත පුද්ගලයා අර ගෙන යන බරක් කොයි වෙලේ හරි බිමින් තියනවාද? අන්න ඒ වගේ මිත්‍යා දෘෂ්ටි සමාදානයේ හේතු කරගෙන නිරේගාමී වෙනවා. යථාබතා නික්කිතං ඒවන් නිරේ කියලා දේශනා කළේ නිසා. එතකොට මේ රූපං අත්තතෝ සමනුපස්සති කියන මේ දෘෂ්ටිය. ඊට පස්සේ රූපස්මින් වාත්තානං සමනුපස්සති. රූපස්මින් වාත්තානං රූපය කෙරෙහි ආත්මය පිහිටා තිබෙනවා. රූපය කෙරෙහි ආත්මය පිහිටා තිබෙනවා. රූපස්මින් වාත්තානං සමනුපස්සති. එතකොට රූපය කෙරෙහි ආත්මය පිහිටා තිබෙනවා කියලා දැක්කත් ඒ රූපය කෙරෙහි පිහිටියා වූ ආත්මය කියන දෘෂ්ටිය ඔහුට බලපානවා ශාස්ත්‍රයේ පැත්තෙන්. ඇයි එයා දකින්නේ කොහොමද? ආත්මය කියලා එකක් තියෙනවා.
ආත්මය කියලා වෙනම එකක් තියෙනවා. එතකොට ආත්මය කියලා වෙනම එකක් තියෙනකොට රූපය කියන්නේ එක දෙයක් විතරයි. රූපය එකක්, ආත්මය තව එකක්. එතකොට ආත්මය නිට්ටයව තියෙනවා. ආත්මය මෙතනින් මැරිලා තව තැනකට යනවා. බොහෝ බෞද්ධයනොත් මේ දෘෂ්ටිය තුල වාසය කරනවා. මෙතනින් මැරිලා මේ ආත්මය තව තැනකට යනවා. එතනින් ගිහිල්ලා තව තැනකට මේ ආත්මය යනවා. මේක මේ ආත්මවාදයක්. ආත්මවාදයක්. පුද්ගලයෙකුගේ සැරිසැරීමක් තියනවා කියන මේ ආත්ම දෘෂ්ටි ආත්මවාදයක් ඇතැම් අය ප්‍රකාශ කරනවා. ඒකට බොහෝ බෞද්ධයින් අතරත් මේ දෘෂ්ටිය තියෙනවා. එතකොට අර භවයෙන් භවයට සැරිසරන විඥානයක් තිබෙනවා. එකම විඥානය යනවා තව තැනකට කියලා. එදා ඇති වුණේ මිත්‍යා දෘෂ්ටිය. අන්න ඒකට පදනම වන්නේ මේකම තමයි. එතකොට මෙන්න මේ විදිහට පින්නතුනේ ලෝකයේ යම්කිසි කෙනෙකුට රූපස්මින් වාතාන සමනුපස්සති කියනකොට රූපය ඇතුලේ ආත්මයක් තියෙනවා කියන දෘෂ්ටියක් තියෙනවා. ඒ වගේම තවත් කෙනෙක් කල්පනා කරනවා රූපස්මින් වාතානං කිව්වා වගේම අත්නිවා රූපං කියලා රූපය ආත්මයේ කෙරෙහි පිහිටා තිබෙන දෙයක් කියලා. ආත්මයේ මත තමයි රූපේ පිහිටා තිබෙන්නේ. ආත්මයේ උඩ ආත්මයේ මත තමයි රූපේ පිහිටා තිබෙන්නේ. මේ විදිහට රූපේ පිළිබඳව දෘෂ්ටියක් හට ගන්නවා. යම් කිසි විදිහකින් මලක් තියෙනවා. මේ මල මත තියෙන සුවඳ වගේ ආත්මය මත තමයි මේ රූපය කියන දේ පිහිටා සිටින්නේ. එතකොට මේ දෘෂ්ටිය සාස්වතයට අයිති දෙයක්. ඇයි ආත්මවාදයක් තියෙනවා. එතකොට මේ ආත්මය කියන එක වෙනම තියෙනවා, රූපේ වෙනම තියෙනවා. හැබැයි ආත්මය මත තමයි රූපේ පිහිටා තිබෙන්නේ. එතකොට රූපවන්තං වාත්තානං සමනුපස්සති කියලා කියනවා. රූපවත් වූ ආත්මයක් තිබෙනවා. ආත්මය වෙනම තියෙනවා. ඒක රූපවත් හැබැයි අද රූපවත් බවට පත් වෙලා තියෙනවා කියලා තවත් දෘෂ්ටියක් තිබෙනවා. එතකොට මෙන්න මේ ආකාරයට හතර දෘෂ්ටියක්. කොහොමද රූපං අත්තතෝ සමනුපස්සති. රූපය ආත්මයක් කියලා කල්පනා කරනවා. අපි කිව්වා භෞතිකවාදී වගේ කියලා. දෙවෙනි එක රූපවන්තං වාත්තානං සමනුපස්සති. ආත්මය කියන එක රූපවත් දෙයක්. ඒක රූපයේ අයිතිකාරයක්. ආත්මය තියෙනවා ඒක රූපයේ අයිතිකාරය බවට පත් වෙලාද රූපේ නැති වුණාට ආත්මය යනවා. එතකොට රූපවන්තං වාත්තානං සමනුපස්සති. ඒ වගේම රූපස්මින් වාත්තානං සමනුපස්සති. මේ රූපය අස්ස රිංගල තමයි ආත්මය තියෙන්නේ කියලා කල්පනා කරනවා. රූපය අස්ස රිංගල ආත්මය තියෙනවා. ඊට පස්සේ අත්තනිවා රූපං සමනුපස්සති. ආත්මයේ මත ආත්මය කෙරෙහි තමයි රූපය තියෙන්නේ කියලා කල්පනා කරනවා. මේ විදිහටම පින්නතුනේ වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධයන්ගෙන් එකක් අරඹය හෝ තියෙනවා. මේකට කියනවා විෂයාකාර සක්කාය දිට්ඨිය කියලා. සක්කාය දිට්ඨි මිච්ඡා දිට්ඨි. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මිච්ඡා දිට්ඨිය. එතකොට මේ වැරදිව ගත්ත දෘෂ්ටියක් මේ දේවල් දැඩිව පරාමර්ශණය කරගෙන ඉන්නවනම් දැඩිව අල්ලගෙන ඉන්නවනම් දැඩිව ග්‍රහණය කරගෙන ඉන්නවනම් මේකට කියනවා දිට්ඨි උපාදානය කියලා. ස්කන්ධ ටික මත සත්වයේක්ක පුද්ගලයේක්ක කියන දේ නිට්ටයයි කියන දේ ලෝකේ පවතිනවායයි කියලා ගන්නා කම දැඩිව ග්‍රහණය කරගෙන පවතිනවා නම් අන්න ඒකට කියනවා දිට්ඨි වශයෙන් කරන ලද ග්‍රහණය කර ගැනීම. දිට්ඨි වශයෙන් අල්ලගත්තා. ලෝකේ තියෙනවා. ඒක නොවෙනස්ව එක දිගට තියෙන දෙයක්. ඔබ තියෙන ලෝකේ ඔබ ජීවත් වෙනවා. ජීවත් වෙලා ඒ ජීවත් වූ ඔබ මෙතනින් මැරිලා යනවා. තව තැනකට යනවා උත්පත්තිය සඳහා. මේ විදිහට ඔබට තියෙන මේ ස්කන්ධ ටිකක් හටගෙන මොහොතින් මොහොත නැති වෙන තැනක ඔබට තියෙන මේක සත්වයේක්ක පුද්ගලයේක්ක නිට්ටයය කියලා ගත්ත දෘෂ්ටියෙන් තිබෙනවා. එතකොට මේ දිට්ඨි වශයෙන් දැඩිව අල්ලගෙන තියෙන එක දර්ශනයක් විදිහට දැඩිව ග්‍රහණය කරගෙන තියෙන එකට කියනවා දිට්ඨි උපාදානය කියලා. දිට්ඨි උපාදානය. එතකොට මේ දිට්ඨි උපාදානය වගේම අපිට සීල වෘතයන් පිළිබඳව ඔබට තියෙන උපාදානය. සීල වෘත කියලා කියන්නේ මේ වෘත සමාදානෙන් එදා බුදුරජාණන් වහන්සේගේ කාලෙදී තිබුණා අජ වෘත, ගෝ වෘත, කුක්කුර වෘත මේ ආදී නොයෙක් වෘත සමාදන්ව ගත්ත බව. ඒ කියන්නේ දැන් දුක නැති කිරීම සඳහා බල්ලෙක් වගේ වාසය කරනවා. අර කෝරක්කත්තික හිටියේ. කෝරක්කත්තික කියන්නේ බුදුරජාණන් වහන්සේ කාලේ හිටපු මේ කුක්කුර වෘතයේ සමාදන් වෙච්ච පුද්ගලෙක්. ඔහු හැසිරෙන්නේ බල්ලෙක් වගේ. ඒතකොට බිමට තමයි ආහාර දාන්නේ. බිමට දැම්ම ආහාර තමයි ඔහු අනුභව කරන්නේ. එතකොට ඔහුගේ සියලු චර්යාවන් බල්ලෙක් වගේ පවත්වනවා. මොකද පෙර කරපු කර්ම අද මේ විදිහට දුක් විඳීමෙන් ගෙවලා අවසන් කරන්නට ඕන කියන අදහසින්. නව කර්ම සිදු නොකරන්නට ඕන කියන තැන ඉඳලා එයා වෘත සමාදානයක් සිදු කරනවා. නිගණ්ඨනාථ පුත්තාදී
නිගණ්ඨයින් පංචතාපයෙන් තැවෙමින් ව්‍රත සමාදානයන්හි නියැලෙනවා. සමහර බ්‍රාහ්මණයින් විසින් පව් සෝදා හරින්නට කියලා මහා සීතලේ හිම වැටෙන රාත්‍රීන් වල ගංගානම් ගඟේ බැහැලා නොඑක් ගංගාවල බැහැලා තමන්ගේ පව් සෝදා හරින්නට උත්සාහවත් වෙනවා. මේ ව්‍රත සමාදාන එදා කාලේ ඕනෑ තරම් තිබුණා. අද කාලෙත් දකින්නට පුළුවන්කම තිබෙනවා ಭಾರತයේ පුරාවට බොහෝ ව්‍රත සමාදානයන්. ඒ වගේම අද දවසේදී ඇතැම් විටක බෞද්ධයින් තුලත් මේ ව්‍රත සමාදානය ඇතැම් අවස්ථාවල දකින්නට පුළුවන්කම තිබෙනවා. නිවැරදි සම්මාදිට්ඨියකින් තොරව විවිධ ආකාරයේ පැවැත්මවල් දැඩිව ග්‍රහණය කරගෙන ඉන්නවා. මූලික දර්ශනයකින් තොරව. එතකොට ඒක මේ ශාසනයට අයිති දෙයක් වෙන්නේ නැහැ. මේ ශාසනයේ මූලික සම්මාදිට්ඨියෙන් සත්‍ය ඥාණයෙන් බැහැර නම් ඒක මේ ශාසනයට අයිති දෙයක් වෙන්නේ නැහැ. ඔහුගේ ක්‍රියාකලාපය. ඔහු දැඩිව ගත්තා වූ දෘෂ්ටියක් මත පිහිටලා ඒ දේ සිද්ධ කරගෙන යනකොට ඒ ඔහුගේ වෘත සමාදානයක් තිබෙනවා නම් ඒ කියන්නේ ඔහු පැවැත්ම සම්පූර්ණම වැරදි. එතකොට ඒකට කියනවා සීලබ්බත පරාමාස කියලා. එතකොට මෙතන උපාදානයන් බවට පත් වෙනකොට ඒකම දැඩිව ග්‍රහණය කරගෙන ඉන්නකොට ඒකට කියනවා සීලබ්බත උපාදානය කියලා. සීල වෘත විදිහට උපාදානය කරගන්නවා. දැඩිව ග්‍රහණය කරගන්නවා. මේ මිදෙන්න හදලත් කෙනෙක් ග්‍රහණය කරගන්නවා. ඊට පස්සේ අත්වාද උපාදාන. අත්වාද උපාදාන. අර අපි මුලින් කතා කළා දිට්ඨි උපාදානයත් එක්කම ආත්මය පිළිබඳව කතාවක්. එතකොට අන්න ඒකට කියනවා අත්වාද උපාදානය කියලා. එතකොට කෙනෙකුට හිතෙන්නට පුළුවන් දිට්ඨි උපාදානයයි අත්වාද උපාදානයයි අතර තියෙන වෙනස මොකක්ද කියලා. වෙනතුනේ දිට්ඨි උපාදානය කියන එක බොහොම ප්‍රතුල දෙයක්. පැතිරුණු දෙයක්. දිට්ඨි උපාදානය කියනකොට අනිත්‍ය දේ නිට්ටයයි කියලා ගන්නා බවත් දිට්ඨි වශයෙන් එයා පවත්වනවා. දුක් දේ සැපයි කියලා ගන්නා බවත් දිට්ඨි වශයෙන් එයා පවත්වනවා. අනාත්ම දේ ආත්මයි කියලා ගන්නා බවත් දිට්ඨි වශයෙන් එයා පවත්වනවා. එතකොට මේ විදිහට එයා ලෝකයේ තුල සුභ වශයෙන් ගන්නා දේ, ඒ කියන්නේ අසුභ වූ දේ සුභයි කියලා දිට්ඨි වශයෙන් පවත්වන සංඥාවක තියෙන මේ සතර විපල්ලාස ධර්ම. එතකොට මේ දිට්ඨි වශයෙන් ඒ තැන්වලත් පවත්වන. එතකොට මේ දිට්ඨි වශයෙන් කතා කරනකොට අනාත්ම ධර්මයේ පිළිබඳව ආත්මයයි ගැනීම පමණක්ම නෙමෙයි, තව කරුණු බොහෝමයක් ඒකට ඇතුළත් වෙනවා. නමුත් අපිට ආත්මවාදයේ පිළිබඳව ගත්තාම ඒක එකම ධර්මයක්. ඒ කියන්නේ ආත්මයයි කියලා ගන්නා බව පමණයි එතනදී කතා කරන්නේ. ආත්මය පිළිබඳව ගන්නාකම පමණයි එතනදී හැඳින්වෙන්නේ. එතනින් එහාට අනික් කාරණා පිළිබඳව එතනදී සඳහන් කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක තමයි මේ දිට්ඨිය සහ ආත්මය අතර තිබෙන වෙනස. දිට්ඨිය සහ ආත්මය අතර තියෙන වෙනස ඒක. ඒ කියන්නේ දිට්ඨි උපාදානය සහ අත්වාද උපාදානය අතර තිබෙන වෙනස. එතකොට තේරුම් ගන්න දිට්ඨි උපාදානය කියන එක බොහොම පෘතුලයි. අත්වාද උපාදානය කියන එක ප්‍රධාන කොටසක් විතරයි. ඒක ආත්මවාදය කියන එක බොහොම බරපතල දෙයක්. ඒක ඒ බරපතල తত্ত্বය හැඳින්වීම සඳහා තමයි ඒ විදිහටම වෙනම දක්වන්නේ උපාදානයේ හැටියට. එතකොට මෙන්න මේ විදිහට උපාදානයේ තියෙනවා. මේ විදිහට උපාදානයේ පිළිබඳව අපි තේරුම් ගන්නවා. උපාදානයේ ඇති වෙන්නේ ඇයි? උපාදානයේ ඇති වෙන්නේ හේතුව මොකද්ද? තණ්හාපච්චය උපාදාන. එතකොට තණ්හාව නිසා තමයි උපාදානය ඇති වෙන්නේ. තණ්හාවෙන් දැඩිව ග්‍රහණය කරගන්න තැනක තමයි උපාදානය කියන දේ ඇති වෙන්නේ. යම් කිසි දෙයක් දැඩිව අල්ලගන්න එක සිද්ධ කරන්නේ තණ්හාවෙන්. ඒ නිසා තණ්හාව උපාදානයට හේතුවක් බවට පත් වෙනවා. එතකොට මේ තණ්හාවගේ නිර්වශේෂ නිරෝධයෙන් උපාදානය නිරුද්ධ කරන්නට පුළුවන්කම තියෙනවා. තණ්හාව නැති කළොත් තමයි උපාදානය නැති වෙන්නේ. නැතු උපාදානය නිකම්ම නැති කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා උපාදානය නැති කරන්න තණ්හාව නැති කළ යුතුයි. ඒකට තියෙන මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට තෘෂ්ණා නිරෝධය සහ ඒකට තිබෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විවට්ටය, උපාදානය සහ උපාදාන සමුදය, දුකට ඇතුළත් වෙන සහ සමුදයට ඇතුළත් වෙන ධර්ම සංග්‍රහ කරන්නට පුළුවන් තැන. එතකොට වටේට දෙකකුත් විවට්ටේට දෙකකුත් විදිහට මේ විදිහට එහි චතුරාර්ය සත්‍ය ධර්මය සංග්‍රහ කොට දක්වන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට මේ පිළිබඳව තමයි පසුගිය දේශනාව තුළින් විශේෂයෙන් අපි හඳුනා ගන්නට යෙදුනේ. එතකොට මේ කාරණා ටික දිහා අපිට බලනකොට අපිට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. අපි ලෝකයේ පිළිබඳව ග්‍රහණය කරගෙන තිබෙන ආකාරය
ඇති කරන්නට හේතුව තමයි අපි පවත්වන තෘෂ්ණාව නැමැති මේ විෂය නැතිනම් සමුදේ පැත්තට අපිව ගහගෙන යනකම. එහෙනම් අපිට මේ තණ්හාව කියන දේ පිළිබඳව අල්වා ගන්නට සිද්ධ වෙනවා. තණ්හාව අපිට තේරුම් ගන්නට සිද්ධ වෙනවා. මොකද්ද තණ්හාව කියන්නේ කියලා? එතකොට තණ්හාව පිළිබඳව තේරුම් ගන්නකොට උන් අපිට හම්බ වෙනවා නැවතත් තණ්හංච පජානාති. තණ්හාව දන්නවා. තණ්හා සමුදය දන්නවා. තණ්හා නිරෝධය දන්නවා. තණ්හා නිරෝධගාමිනී ප්‍රතිපදාව පිළිබඳව දන්නවා. එතකොට මේ උපාදානය කියන දෙයට හේතුව බලනකොට ඒකට පදනම බවට පත් වෙන්නේ තණ්හාව. එනිසා දැන් තණ්හාවේ හට ගැනීම මොකද්ද? තණ්හාව කියන්නේ මොකද්ද? තණ්හාව හටගන්නේ කොහොමද? මේක තමයි අපි විමසිය යුතු ඊළඟ තැන. මොකද උපාදානය දුරු කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. තණ්හාව දුරු කරන්නට. උපාදානය දුරු කරනවා නම් උපාදානය දුරු කරන්නට පුළුවන්කම තියෙන්නේ තණ්හාව දුරු කළොත් පමණයි. එනිසා තණ්හාව දුරු කරන්නට ඕනේ. කොහොමද අපි තණ්හාව කියන දේ හඳුනාගන්නේ? තණ්හාව පිළිබඳව හඳුනා ගන්නකොට අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සාගතා తත්‍ර తත්‍රාභිනන්දනී. සයතිදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියලා තණ්හාව පිළිබඳව විග්‍රහ කොට දක්වනවා. එතකොට යායන් තණ්හා පෝනෝ භවිකා මේ යා අයං තණ්හා යා අයං තණ්හා මේක තමයි යායන් තණ්හා කියලා කියන්නේ. යා අයං තණ්හා. එතකොට යම් මේ තණ්හාවක් වේනම් යා ය ශබ්දය අයං තණ්හා. මොකද මේක මේ විදිහට කිව්වේ මේ සමහර වෙලාවට මේ pāli වචන වලට විවිධ අර්ථකථන සපයන්නට පුරුදු වෙලා ඉන්නවා අපේ සමාජයේ. මේ ධර්මයේ පිළිබඳව හාංකවිෂයක්වත් නොදන්න නමුත් මේ ධර්මය කියලා නොඑක් දෘෂ්ටීන් ප්‍රකාශ කරන පිරිසුත්. එයයි මේකට අර්ථකථනයක් ලබා දෙනවා මේ එක යායට මේක තියෙන නිසා කියලා. යායන් එතකොට ඒගොල්ලෝට ගැළපෙන අර්ථය තමයි බොහොම ළඟ අර කටේ පුරුද්දට එන දේ තමයි එක යායට තියනවා කියලා. මේ යායට හැමදේම පස්සේ පන්නන එක තමයි හැමදේම එකතු කරගන්න එක තමයි මේ තණ්හාව කියලා කියන්නේ. මේ යායන් තණ්හා කියන්නේ ඒකයි කියලා අර්ථකථන සපයනවා මේ වචන වලට. නමුත් pāli භාෂාවට අනුව මේ යා අයං තණ්හා කියලා කියන්නේ යම් බඳු මේ තෘෂ්ණාවක් වේනම්. එතකොට මේ තෘෂ්ණා යම් බඳු තෘෂ්ණාවක් වේනම් කියන එක යායන් තණ්හා. ඒ තෘෂ්ණාවේ ස්වභාවය ඊට පස්සේ හඳුන්වනවා. කොහොමද? පෝනෝ භවිකා. ඒක පුනර්භවයේ පිණිස පවතිනවා. ඒ තණ්හාවේ ස්වභාවය තමයි පුනර්භවයේ පිණිස පවතිනවා. තණ්හාවේ කොටස් දෙකයිනේ පින්තුනේ. තණ්හාවේ කොටස් දෙකක් තිබෙනවා. එකක් තමයි මේ ජීවිතේ අපි ජීවත් වෙනකොට අපිට තියෙන තණ්හාවක් තියෙනවා. ඒක සමුදාචාර තණ්හා කියලා කියනවා. එතකොට ඒ තණ්හාව අපි ජීවත් වෙනකොට අපි දේවල් වලට ආස කරනවා, තණ්හා කරනවා, වස්තුකාම, ක්ලේශකාම විදිහට මේ අපි දේවල් විදිහට ආස කරනකම. ඊට පස්සේ වට්ටගාමිනී තණ්හාවක් තියෙනවා. ඒක අපිව සසරට අරගෙන යනවා. ඒ තණ්හාව සසරට අරගෙන යනවා. දැන් ස්කන්ධයන්ට පවත්නා තණ්හාව කියන දේ ඒක සසරට අරගෙන යනවා. දුක්ඛ ස්කන්ධ ටිකට තණ්හා කරනවා. දුක්ඛ ස්කන්ධ ටිකට තණ්හා කරනවා. පින්නතුනේ දැන් යම් කිසි කර්ම නිමිත්තක්, ගති නිමිත්තක් සිහිපත් වෙලානේ මව් කුසකට ප්‍රතිසන්දි වශයෙන් යන්නේ. අපායකට හරි ප්‍රතිසන්දි වශයෙන් යන්නේ කර්ම නිමිත්තක්, ගති නිමිත්තක් කර්මණු වෙලාමනේ. එතකොට මොහොතකට හිතන්නකෝ ඒ සිහිපත් වෙන ගති නිමිත්තට, කර්ම නිමිත්තට ඔබට තණ්හාව උපදින්නේ නැත්තම් ප්‍රතිසන්දියක් තියේද? ප්‍රතිසන්දියක් නැහැ. මොකද කර්ම නිමිත්තකට, ගති නිමිත්තකට ඔබව උපද්දන්න පුළුවන්කම ඇත්තේ නැහැ. ඒක උපද්දන්න නම් එතන තණ්හාව තියෙන්නම ඕනේ. තණ්හාව තමයි මව, තණ්හාව තමයි හැම වෙලාවකදීම ජනිකාව. උපදවන තැනැත්තිය එය. එනිසා තණ්හාව කියන මේ ධර්මය තමයි පමුණවන්නේ තව තැනකට. කර්මයට විතරක් ඒක කරන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. කර්මයට උපදිනවා කියන දේ පමණක් සිද්ධ වෙන්නේ නෑ. එතන තණ්හාව තියෙන්නටම ඕනේ. ඒ නිසා තමයි අවිද්‍යාව, තණ්හා, කර්ම කියලා මේ කාරණා දෙකක් හැටියට කර්මයයි තණ්හාවයි දෙකම දක්වන්නේ. තණ්හාව එතන යාගේ කෘත්‍ය සිද්ධ කරනවා. අපි කොච්චර පටිඝ සහගත සිතක් වෙන්නට පුළුවන්, ද්වේෂ සහගත සිතකින් කළ දෙයක් පිළිබඳව වෙන්නට පුළුවන් අරමුණ වෙන්නේ. හැබැයි ඒ තන ඒ ස්කන්ධ ටිකේ ඇත්ත නොදන්නා කම නිසා එතන තණ්හා කරන නිසා තමයි ප්‍රතිසන්දි වශයෙන් තව තැනකට යන්නට සිද්ධ වෙන්නේ.
තණ්හාව යෙදෙනවමයි. ඒ තමයි අපිට වට්ටගාමිනී විදිහට සංසාර ප්‍රවෘත්තිය සකස් කරලා දෙන්නට. සසර පැවැත්ම හදලා දෙන්නට හේතු වන තණ්හාව. ඒක අපිට මේ උඩින් නතර කරන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. ඔබට පුළුවන් අද ඔබට දෙයක් පිළිබඳව ආසහිතනකොට යම්කිසි කෙනෙක් පිළිබඳව කැමැත්තක් උපදිනවා නම් වස්තුවක් පිළිබඳව ඔබට තණ්හාවක් උපදිනවා නම් ඔබට පුළුවන් නෑ මම මේක කරන්න හොඳ දෙයක් නෙමෙයි මම මේක කරන්නේ නෑ මම මේක නතර කරනවා කියලා ඔබට ඒක නවතාලන්නට පුළුවන්කම තියෙනවා. නමුත් වෙනතුනේ කිසිම විදිහකින් ඔබට පුළුවන් කමක් නැහැ මේ ස්කන්ධ ටිකට කරන තණ්හාව නතර කරන්න. ස්කන්ධ ටිකට කරන තණ්හාව නතර කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ නිසා තමයි යම් කිසි විදිහකින් යතහාපි මූලේ අනුපද්දවේ දල්හේ චින්නෝපි රුක්ඛෝ පුනරේව රූහති එවං තණ්හානුසේ අනුහතේ නිබ්බත්තති දුක්ඛ මිදප්පුනප්පුනං කියලා දේශනා කරේ. ඒ කියන්නේ යම් කිසි විදිහකින් යතහාපි මූලේ අනුපද්දවේ දල්හේ මුල අනුපද්‍රිතව දැඩිව තියනවා නම් දලුලන ගහක මුල අනුපද්‍රිතව දැඩිව යට තියනවා නම් චින්නෝපි රුක්ඛෝ පුනරේව රූහති ගහ කැපුවට පුනරේව රූහති නැවත නැවතත් ඒ ගහ වැඩෙනවා. නැවත නැවතත් ඒ ගහ වැඩෙනවා. එවන් තණ්හා අනුසය අනුහතේ විදිහට තෘෂ්ණාව නැමැති අනුසය දුරු කලේ නැති වුණොත් නිබ්බත්තති දුක්ඛ මිදප්පුනප්පුනං මේ දුක නැවත නැවත උපදවනවා. දුක්ඛ ස්කන්ධ ටික නැවත නැවත උපදවනවා. ඇයි තණ්හාව දුරු කළා නැහැ. ඒ නිසා. එනිසා තණ්හාව දුරු කළ යුතුයි. තණ්හාව දුරු කළ යුතුයි. තෘෂ්ණාවේ ස්වභාවය මොකක්ද එහෙනම්? පෝනෝ භවිකා. පුනර්භවය ගැන විද්දෙනවා. ප්‍රතිසන්දි සංඛ්‍යාත පුනර්භවය ගැන විද්දෙනවා. නන්දි රාග සහගතා. නන්දි රාග සහගතයි. නන්දිය කැමැත්ත, රාගය ඇලීම කැමැත්තෙන් ඇලෙන ස්වභාවයෙන් යුක්තයි. ස්කන්ධ ටිකට කැමැත්තෙන් ඇලෙන ස්වභාවයෙන් යුක්තයි ඒ තණ්හාව කියන එක. නන්දි රාග සහගතා. తත්‍ර తත්‍රාභිනන්දනි. తත්‍ර తත්‍ර අභිනන්දනි. తත්‍ර తත්‍ර ඒ තන අභිනන්දනය කරනවා. ඒ තන අභිනන්දනය කරනවා. හැමදාම සැපට කැමති ඒ ඉන්න පුද්ගලයා. പ്രേත ලෝකේ ඉපදුනොත් ඔබ ඒ പ്രേත ලෝකේ උපදින ස්කන්ධ ටිකටත් ඔබ තණ්හා කරනවා. പ്രേත ලෝකේ උපදින ඒ ස්කන්ධ ටිකටත් ඔබ තණ්හා කරනවා. ඇයි? ඔබ දුකට අකමැති වෙයි. හැබැයි මේ පුද්ගල බවට, ඒ මමත්වයට, ඒ ඉන්න කෙනාට ඔබ කැමති. එයාට සුවපත් වෙන්න තියෙනවා නම් තමයි හොඳ. මට සුවපත් වෙන්න තියෙනවා නම් හොඳයි. ඔබ අද අනන්ත දුකක් විඳින්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඔබ ඒ දුකට අකමැති වුණත් කොච්චර මේ ඉන්න පුද්ගල භාවයට ඔබ කැමති. තමන්ට හැමදාම ආදරේ. තමන්ට හැමදාම කැමති. තමන් කරගත්ත ස්කන්ධ ටිකට තණ්හා කරනවා. ඒක නතර කරන්න පුළුවන් කමක් නැහැ. එතකොට අපිට පේනවා తත්‍ර අභිනන්දනි ඒ තන සතුට වෙනවා. ඒක තමයි ස්වභාවය. ඒ තන සතුට වෙන තෘෂ්ණාවේ ස්වභාවය. ඔබ මොහොතකට මෙනෙහි කරලා බලන්න කොච්චර භයානකද කියලා ඒ තන සතුට වෙන ඒ ගතිය. අද වටිනා ආහාරයක සතුට වෙන ඔබ හෙට දවස වෙනකොට අසුචි ගොඩක් දැක්කහම එතන සතුට වෙන මට්ටමට පත් කරන්න පුළුවන් හේතුව ඔබ ළඟ තියෙනවා. ඒ තමයි තෘෂ්ණාවේ ස්වභාවය. අපේ චිත්තසංතාන තුළ පවත්වන මේ තණ්හාව ඒ తত্ত্বය පින්නතුනි අපට හෙට දවසේදී උරුම කරන්නට පුළුවන්කම තියෙනවා. ඒක අපි තේරුම් ගන්නට ඕනේ. తත්‍ර తත්‍රාභිනන්දනි ඒ තන අභිනන්දනය කරනවා. ලත් තන අභිනන්දනය කරනවා. සතර ආපායේ අනවතර දුකක් විඳමින් හිටියත් එයා කැමති ඒ දුක නැති වෙනවා නම් හඬමින් විලාප තියමින් නමුත් එයා ඒ දුකට අකමැති වුණාට එයාගේ සුවපත් බව කැමති. එතන තියෙන ස්කන්ධ ටිකට එයා තණ්හා කරනවා, එය අභිනන්දනය කරනවා. ඒ නිසා අපිට මේ තෘෂ්ණාවේ ස්වභාවය පිළිබඳව අපි හඳුනා ගන්නකොට අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා. මේක පුනර්භවයේ පිණිස පවතින දෙයක්. ඒ තන අභිනන්දනය කරනු ලබන දෙයක්. නන්දිය සහ රාගයේ ස්වභාවය කොට පවතින දෙයක්. සේතිදං කාම තණ්හා යම් විදිහකින්
කාම තණ්හාවක් තියෙනවා නම් කාමයට යම් තණ්හාවක් තිබෙනවා නම් ඒකමනේ අපි උපාදානයට හඳුනාගත්තේ කාමයේ පිළිබඳව තිබෙන කැමැත්ත. ඒක තමයි තණ්හාව. ඒක අරහේ පවතිනවායයි දැඩිව ග්‍රහණය කර ගැනීම උපාදානයි. එතකොට ඒ තණ්හාව කියන දේ හැම වෙලාවකදීම කාම තණ්හා. අපි කැමති රූපය තුළින් ලැබෙන ආස්වාදයට අපි කැමති ඒක තමයි තණ්හාව කියලා කියන්නේ. ඒ නන්දි රාග සහගත ස්වභාවය. හොඳ සද්දහන්න මිහිරි සද්දහන්න කැමති. ගන්ධ සුවඳ විඳින්න කැමති, රස විඳින්න කැමති, ස්පර්ශ විඳින්න කැමති. පිනතුනේ මේ දේවල් වලට කැමති මේ තමයි තණ්හාවේ තියෙන ස්වභාවය. තණ්හාවේ තියෙන ස්වභාවය. එතකොට මේ තණ්හාවේ තියෙන මේ ස්වභාවය නිසා ඒ කාම ලෝකේ පැවැත්ම අද අපි සිද්ධ කරනවා. ඒකට කියනවා කාම තණ්හා කියලා. කාම තණ්හා. ඒ වගේම භව තණ්හා කියලා කියනවා භවයේ පිළිබඳව තිබෙන කැමැත්ත. රූප භව ආදී භවෝත්පත්තිය පිණිස තියෙන කැමැත්තක් තිබෙනවා නම් ඒකට කියනවා භව තණ්හාව කියලා. එතකොට යම් කිසි විදිහකින් ඒ ධාන චිත්තෝත්පාදාදීෙහි කාම තණ්හාව දකින්නට පුළුවන් කමක් නැහැ. කාමාවචර භූමියේහි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් ඇසුරු කොටගෙන පවත්නා තැනක තමයි කාම තණ්හාව අපට දකින්නට පුළුවන්කම තියෙන්නේ. හැබැයි කාම තණ්හාව ඒ තැනක අපට දකින්නට පුළුවන්කම තිබුණට භව තණ්හාව තියෙන්නේ රූප භව ආදී භවෝත්පත්තිය සඳහා තිබෙන තණ්හාවක් විදිහට. එතකොට කෙනෙකුට හිතෙන්නට පුළුවන් කාම භවයේ ප්‍රතිසන්දියේ පිණිස පවත්නා තණ්හාවත් ඒකත් භව තණ්හාව නේද කියලා. ඔව් එතනත් භව තණ්හාව තියෙනවා. හැබැයි ඒක අර කාම තණ්හාව තුලම ඇතුළත්ව තිබෙන දෙයක් නිසා ඒක වෙනම වචනයකින් නිර්වචනය කරනවා කාම තණ්හාව කියලා. අර කාමයෙන් තොරව භවෝත්පත්තිය පිණිස පවත්නා යම්කිසි ඒ තණ්හාවක් තිබෙනවා නම් අන්න ඒක තමයි විශේෂයෙන් භව තණ්හාව පිළිබඳව භව තණ්හාව කියලා හඳුන්වන්නේ. විභව තණ්හා විභවය පිළිබඳව ඒ කියන්නේ විනාශය පිළිබඳව මේ භවය නැති කිරීම ගැන යම් කිසි තෘෂ්ණාවක් තියෙනවා. මේ භව නිරෝධයේ නිවනයි කියන තැන නිවන් දකින්නට ඕන කියන අදහස නෙමෙයි. විභවය පිළිබඳව නාස්තිකත්වයේ පිළිබඳව යම් කිසි තණ්හාවක් තිබෙනවා නම් ඒකට කියනවා විභව තණ්හා කියලා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. කොහෙන් ගියත් තෘෂ්ණාවේ පැවැත්ම එකයි තත්‍රාභිනන්දනී කියලා කිව්වේ. ඒ තැන සතුට වෙනවා. ඒ නිසා කාම තණ්හා කියනකොට සතර අපාය, මනුෂ්‍ය ලෝකය, දිව්‍ය ලෝක 6 මේ සියල්ලක්මයි තියෙන්නේ. භව තණ්හාව කියනකොට මේ බ්‍රහ්ම ලෝක ධ්‍යාන උපදෝගෙන බ්‍රහ්ම ලෝකයට ගියත් එතනින් බේරීමක් නැහැ. තෘෂ්ණාව එතනටත් යටත්. නාස්තිකත්වයේ පිළිබඳව කල්පනා කළා මේ ඔක්කොම විනාශ වෙලා මේක නැති වෙලා යනවා නම් හොඳයි කියලා හිතුවත් විභවයට ගියත් එතනක් තියෙන විභවය පිළිබඳව පවත්නා තෘෂ්ණාවක්. එතකොට මේ තෘෂ්ණාවට ওই විදිහෙන් මේක ඇතුලේ විසඳුම් හොයන්නට පුළුවන් කමක් නැත්තේ. මේ තමයි තණ්හාවේ තියෙන ස්වභාවය. තණ්හාව හඳුනා ගන්නට ඕනේ නිසා. තණ්හාව පවතින්නේ කොයි විදිහටද කියලා. තණ්හාව පිළිබඳව හඳුනා ගන්නකොට පින්නතුනේ අපිට ඊටාම වැදගත් වෙනවා තෘෂ්ණාවේ තිබෙන මේ ලක්ෂණ පිළිබඳව අපි තේරුම් අරගෙන ඉන්න. ඒ කියන්නේ මේ තණ්හාව කියන එක කොහොමද මේ දෙආකාරයකට අපට අපේ ජීවිතය අරගෙන යන්නේ ජීවිතේ පවත්වන්නේ සංසාර වෘත්තේ පවත්වන්නේ කියන එක තේරුම් ගැනීම. එතකොට අපි ජීවත් වෙනකොට අපිට එදිනෙදා තණ්හාව තිබෙනවා අපේ ජීවිතය තුළ ගෙවල් දොරවල් වලට යාන වාහන වලට මිල මුදල් වලට මේ ඉන්න ස්ත්‍රී පුරුෂයන්ට මේ විදිහට තිබෙන තණ්හාවක් තිබෙනවා. මේ තණ්හාව එක පැතිකඩක්. මේක ජීවිතය තුළ සමුදාචාර වශයෙන් ඇති කරගත්ත තණ්හාවක්. ඒ වගේම වට්ටමූලික තණ්හාවක් විදිහට අපි ස්කන්ධ ටිකට තණ්හා කරනවා. ඒක හැම මොහොතකදීම අපි ස්කන්ධ ධර්මතා ටිකේ ඇත්ත නොදන්නා කම නිසා තණ්හාවෙන් ඇසුරු කරනවා. ඒ තණ්හාවෙන් ස්කන්ධ ටික ඇසුරු කරන කම අපිට යම් තැනක තියෙනවා නම් ඒ සංසාර වෘත්තය එතන පවතිනවා. සංසාර වෘත්තය එතන හිස් නැහැ. ඒ නිසා අපිට තේරුම් ගන්නට ඕනේ අනේ නිකාන්ති තණ්හා කියලා හඳුන්වන සංසාර වෘත්තය පිණිස සසර වට පිණිස සසර පැවැත්ම පිණිස හේතු වන තණ්හාව අපි තේරුම් ගන්නට ඕනේ. ඒ තමයි නිකාන්ති තණ්හා කියලා කියන්නේ. නිකාන්ති තණ්හා. එතකොට උපාදානයේ විස්තර කරන උපගමනං උපාදානං කියලා. ඒ වෙතට නැවත එළඹීම නිකාන්ති තණ්හා කියලා කියනවා. නිකාන්ති ක්ෂණෙහි පවත්නා තණ්හාව. ස්කන්ධ ටිකකට තණ්හා කරන කම. ස්කන්ධ ටිකකට තණ්හා කරන කම.
අපි කොච්චර අකමැති වුණත් යම් පුද්ගලයෙකුට අපි අකමැති කියලා කිව්වත් ඒ අකමැති පුද්ගලයා කියලා අපි උපද්ද ගන්න ස්කන්ධ ටිකට අපි තණ්හා කරනවා. ඒ ස්කන්ධ ටික මම කියලා අල්ලගත්තාම ඒ ස්කන්ධ ටිකට අපි තණ්හා කරනවා. අපි ගැටීම් සහගතව යම් තැනක පැවැත්වුවත් ඒ ස්කන්ධ ටිකට අපි තණ්හා කරන එක අපිට නතර කරන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. ඒක තමයි සංසාර වටයට සසර ප්‍රවෘත්තියට හේතු වෙන්නේ. එනිසා තණ්හාවේ තියෙන ඒ සුවිශේෂ ලක්ෂණය අපි තේරුම් ගත්තොත් තමයි තණ්හාව නිරුද්ධ කිරීම සඳහා අපි කුමක් කළ යුතුද කියන එක පිළිබඳව අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. අපි තණ්හාව නිසා නම් සසර යන්නේ තණ්හාව නැති කරන්න ඕනේ නම් තණ්හාවේ යථා ස්වභාවය තේරුම් ගන්නට ඕනේ. තණ්හාව කියලා කියන්නේ අපි මේ වස්තු වලට ආසයි, ගෙවල් දොරවල් යාන වාහන මේ දේවල් වලට ආසයි කියන එකම තණ්හාව කියන මමෙන් සීමා කරන්නට එපා. ඒක දැක්ක බොහෝ දෙනෙක් ඒ තණ්හාව නැති කරන්න ගොඩක් දෙනෙක් උත්සාහවත් වුණා. ඒ වුණාට ඕන් ඊට පස්සේ භවයට තණ්හා කරන්නට යෙදුණා. විභවයට තණ්හා කරන්නට යෙදුණා. తත්‍ර తත්‍රාබිනන්දනී කියලා කිව්වේ ඒකයි. අන්තිමේටම ඒක නැති කරන්න ගිහිල්ලා තව තැනකටපත් වෙලා තණ්හාව පවත්වාගෙන යනවා. ඒ නිසා තණ්හාව එහෙම යට කරනවා කිව්වට තණ්හාව නැති කරනවා කිව්වට එහෙම ආර්ය සම්මා දිට්ඨියක් නැතුව තණ්හාව නැති කරන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. ඒක නැති කරන්නට නම් ඒ සඳහා උත්තරීතර දර්ශනයක් අවශ්‍යයි. අන්න ඒ නිසායි තණ්හාවේ යථා ස්වභාවය තේරුම් ගන්නට කියලා කිව්වේ. තණ්හාව කියන්නේ මොකක්ද කියලා දැනගන්න කියලා කිව්වේ. ඒක තණ්හාව කියලා කියන්නේ මේ සියලු හුදු දුක් රැසේ හට ගැනීමට හේතු වන දේ. ඔබ තණ්හාව දත යුතුයි මේ ජීවිතයේ මව් කුසකට ප්‍රතිසන්දි වශයෙන් පැමිණෙන්නට හේතු වන තැන තියෙන තණ්හාවක්. ඒ වගේම අද ස්කන්ධ ටිකට ඔබ ඇති කරගන්න තණ්හාවක් කියන මේ තණ්හාවෙහි අර්ථය තේරුම් ගන්නට ඕනේ. තණ්හාව පවත්නා ආකාරය තේරුම් ගන්නට ඕනේ. ඔබේ ජීවිතයේ තණ්හාව ක්‍රියාත්මක වෙන විදිහ තේරුම් ගන්නට අවශ්‍යයි. එතකොට ඔබට පේනවා තණ්හාව කියන දේ මේ ස්කන්ධ ටික ඇසුරු කරගෙන ඕනම වෙලාවක පවතින්නට පුළුවන්කම තියෙනවා. තණ්හා උපාදානය කියන එකෙන් උපාදානීය වෙන නිසා මේ ස්කන්ධ ටික උපාදානස්කන්ධයි. තණ්හාදී උපාදානයෙන් ඇසුරු කරන්න පුළුවන්කම තියෙන නිසා උපාදානස්කන්ධ කියලා කියනවා. ඒක ඔබ අකමැති කිව්වත් ඒ ටික උපාදාන කරලා ඔබට යන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා පින්නතුනි මේ තණ්හාව කියන එක සුළු කොට තකන්නට එපා. අපිට රළු වශයෙන් ඇති වෙන තණ්හාව නැති කරන්නට බොහෝ උපක්‍රම තිබුණට නොපෙනෙන තණ්හාව අපිට නැති කරන්නට නම් බොහොම ප්‍රඥා සම්පන්න වන්නට ඕනේ. ඒක නුවණින්ම දකින්නට අවශ්‍යයි. දැන් ඔබට නොපෙනෙන දෙයක් කරන්න කියලා කිව්වොත් මම උදාහරණයක් හැටියට කියන්නේ ඔබට කියනවා ඔය මේ පේන්නේ නැති සතෙක් ඉන්නවා එලවලා එන්න කියලා කිව්වොත් ඔබට පුළුවන් ද පේන්නේ නැති සතාව ගිහිල්ලා එලවලා එන්න. පේන්නෙත් නැත්තම් ඉන්නවා කියලා පේන්නෙත් නැත්තම් ගියා කියලා පේන්නෙත් නැත්තම් ඔබ කොහොමද ඒ සතාව එලවන්නේ? ඒක කරන්න බෑ. ඒ වගේ මේ තණ්හාව කියන එක ඔබට තියෙන බව තේරුම් ගන්නත් බෑ නම් ඔබට පේන්නේ නැත්තම් ඔබ කොහොමද ඒක නැති කරන්නේ? ඒ නිසා ඔබට පේන්නේ එක දෙයක් විතරයි තණ්හාව. හැබැයි අර පොළව ඇතුලේ තියෙන මුල පේන්නේ නෑ වගේ ඔබට මතු පිට තියෙන දේ විතරයි පේන්නේ වගේ තණ්හාවේ තියෙන මතු පිට දේවල් ඔබට පේනවා. ඔබ ආසයි දේවල් වලට. ඒක විතරයි ඔබට පේන්නේ. හැබැයි තණ්හාවේ තියෙන අර ඇතුළත සිද්ධිය පේන්නේ නැහැ. ඇතුළත සිද්ධිය ගලවලා දාන්න පුළුවන් නම් අර තණ්හාව ආයේ උපදින්නේ නැති තැනටපත් වෙනවා. එහෙනම් ඒ සඳහා ඔබට ප්‍රඥාවෙන් ඇතුළත තියෙන මුල පිළිබඳව දැනුම ඇති කරගන්නට ඕනේ. අන්න ඒකට තමයි තණ්හාව ගැන දැනගන්නට කියලා කිව්වේ. තණ්හාව ගැන දැනගන්නට කියලා. එතකොට දැන් මේ සමුදය පිළිබඳව කතාව සම්පූර්ණම තණ්හාව පිළිබඳව දැනගන්නවා. එතකොට තණ්හා කියන මේ සමුදය තෘෂ්ණාව නැමැති මේ සමුදය උපදවන්නට හේතුනේ මොකද්ද? තෘෂ්ණාව නැමැති මේ සමුදය උපදවන්නට හේතුනේ මොකද්ද? මේ පටිච්චසමුප්පාද ධර්මය අනුව අපි බැලුවොත් එහෙම වේදනාපච්චය තණ්හා. වේදනාව නිසා තමයි තණ්හාව උපදින්නේ. වේදනාව නිසා තමයි තණ්හාව උපදින්නේ. යම් කිසි තැනක වේදනාව තියෙනවා නම් වේදනාවට අනුව තමයි තණ්හාව කියන දේ අපි උපදවන්නේ. එතකොට කොමන වේදනාවටද අපි තණ්හා කරන්නේ? සැප වේදනාවට තණ්හා කරනවා. සැප වේදනාවට තණ්හා කරනවා. දුක් වේදනාවත් එක්ක ගැටෙනවා. ඒකට අපි තණ්හා කරන්නේ නැහැ. ඒකට දුක් වේදනාවට ගැටෙනවා. දුක් වේදනාවට ගැටුණා සැප වේදනාව පිළිබඳ බලාපොරොත්තුවක් තියෙනවා.
එතකොට මේ තණ්හාව කියන දේ වේදනාව මත ඇතිවන දෙයක්. ඒ නිසා තමයි වේදනාපච්චය තණ්හා කියලා කිව්වේ. වේදනා ප්‍රත්‍යයෙන් තමයි තණ්හාව උපදින්නේ කියලා කිව්වේ. යම් තැනක වේදනාව තියෙනවා නම් වේදනාව පවත්නා තැන තණ්හාව පවතිනවා. මෙන්න මේ කාරණාව අපි නුවණින් බෙදාගත යුතු තැනක්. අපි මීට පෙර මේ අංගයක් පිළිබඳව හඳුන්වන කොටත් යම් සඳහන් කිරීමක් මේ පිළිබඳව සිද්ධ කළා. මොකද්ද වේදනාව කියලා කියන්නේ? වේදනාව කියලා කියන්නේ පින්නතුනේ සැප දුක් උපේක්ෂා වශයෙන් පවත්නා වේදනාව. එතකොට මේ වේදනාව පිළිබඳව බෙදා ගන්නකොට වේදනාව පිළිබඳව අපි හඳුනා ගන්නකොට විපාක වේදනාවක් තිබෙනවා. විපාක වේදනාවක් තිබෙනවා. එතකොට විපාක වේදනාව විපාක සිත්වල යෙදෙන වේදනා නැමැති චෛතසිකය. වේදනාව නැමැති ස්කන්ධය. එතකොට ඒ වේදනාවට කොයි වෙලාවකවත් තණ්හාව එතන යෙදෙන්නේ නැහැ. තණ්හාව සංප්‍රයුක්තව එතන යෙදෙන්නේ නැහැ. විපාක වේදනාවකට සංප්‍රයුක්තව එතන තණ්හාව කියලා දෙයක් එතන භාවිත වෙන්නේ නැහැ. එතකොට තණ්හාව යෙදෙන්නේ කොහොමද? පින්නතුනේ තණ්හාව කියන දේ එතන යෙදෙන්නේ නැත්නම් තණ්හාව ඇති වෙන්නේ ඊට පසු අවස්ථාවක. තණ්හාව ඇති වෙන්නේ කර්ම සහගත චිත්තයක. තණ්හාව ඇති වෙන්නේ කර්ම සහගත තැනක. තණ්හාව ඇති වෙන්නේ නැහැ විපාක චිත්තයක. විපාක සන්තතියක පවතින්නේ තණ්හාවෙන් තොරව හුදුවේ කෘත්‍ය සිදු කරනු ලබන පිරිසුදු මට්ටමක්. ඒකට කියනවා නිරාගාචර්තීති කියලා. රාග රහිතව තමයි එතන හැසිරෙන්නේ. එතන ඇලීම නැහැ, එතන බැඳීම නැහැ විපාක චිත්තයක. විපාක චිත්තයක් කියලා කියන්නේ දැන් හිතන්නකෝ ඔබ රූප දකින අවස්ථාව කියලා. එතකොට ඇහැට එන රූපය පිළිබඳව ඔබ ඉස්සෙල්ලම දැනගන්න අවස්ථාව. ඒකට කියන අපි චක්කු විඥාන සිත කියලා. මේ චක්කු විඥාන සිතේ තියෙන වේදනා ස්කන්ධයක්. ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්ත වේදනාව නැමැති ස්කන්ධයක් තියෙනවා. මේ වේදනාව නැමැති ස්කන්ධය උපේක්ෂා සහගතයි. මේ වේදනාව උපේක්ෂා සහගතයි. දැන් පින්නතුනේ ධර්මයේ පිළිබඳව පරිශීලනය කළා තියෙනවා නම් ඔබට ඒ පිළිබඳව විශ්ලේෂණය කරගන්නකොට ඔබට දකින්නට පුළුවන් කරුණු දෙකක්. මේ දෙක අවුල් කරගන්නට එපා. ඒ තමයි ඇතැම් තැනක විග්‍රහ කරනවා ධර්මයේ තුල චක්කු සම්පස්සෙන් උපන් වේදනාව සැප වූයේ දුක් වූයේ අදුක්ඛම සුඛ වූයේ වෙයි කියලා. චක්කු සම්පස්සෙන් උපන් වේදනාව සැප වූයේ වෙයි දුක් වූයේ වෙයි අදුක්ඛම සුඛ වූයේ වෙයි කියලා. ඊට පස්සේ තව තැනක තියෙනවා චක්කු සම්පස්සෙන් උපන් වේදනාව නැතිනම් චක්කු සම්පස්ස ප්‍රත්‍යයෙන් උපදුන පවත්නා වේදනාව උපේක්ෂා සහගතයි කියලා. එතකොට මේ කාරණාව මේ පැහැදිලි කරන්න පින්නතුනි පර්යායන් දෙකකින් ක්‍රමවේද දෙකකින්. චක්කු සම්පස්සෙන් උපන් වේදනාව සැප වූයේ වෙයි දුක් වූයේ වෙයි උපේක්ෂා සහගත වූයේ වෙයි කියලා කියන්නේ ඒක මේ සිතේ පවතින වේදනා ස්කන්ධය නෙමෙයි. චක්කු විඥාන සිතහා සංප්‍රයුක්ත වෙන සංප්‍රයුක්තයි කියලා කියන්නේ ඒකත් එක්ක එකට යෙදිලා තියෙනවා කියන එක. චක්කු විඥාන සිතේ එකට යෙදිලා තියෙන වේදනාව නෙමෙයි සැපයි දුකයි උපේක්ෂා සහගතයි වෙලා තියෙන්නේ. ඒ වුණාට මේ චක්කු සම්පස්සයෙන් උපන් වේදනාවක් තියෙනවා ඒක සැප දුක් උපේක්ෂා වෙන එක කොයි වෙලාවද? ඒක පින්නතුනේ අර චක්කු විඥාන සිත හටගෙන නැති වෙලා ඉවරත් වුණාට පස්සේ ඊට පසු අවස්ථාවකදී උපදින දෙයක්. ඇයි එහෙනම් චක්කු සම්පස්සයෙන් උපන් කියලා කිව්වේ? ඒක චක්කු සම්පස්සයෙන් උපන් කියලා කියන්නේ ඒකට හේතුව තමයි චක්කු සම්පස්සය කියන සිදුවීම උනාට පසුව ඇති වුණ සියලු අවස්ථාවන් අනුව අරගෙන තමයි ඒක කතා කරන්නේ. ඒ කියන්නේ පොදුවේ ගත්ත දෙයක්. ඒක ඒ මොහොතේ ඒ හිතේ යෙදෙන ධර්මයන් නම් කළා නෙමෙයි. ඒ හුදු ක්‍රියාවලිය නම් කළා. ඇහැට රූපයක් ගැටුණ නිසානේ පින්නතුනේ ස්පර්ශ වූ නිසානේ ඒ පිළිබඳව ඊට පස්සේ සිත් ටික හටගත්තේ. විපාක සිත්, ක්‍රියා සිත් ඊට පස්සේ නැවත කර්ම සිත් ඉපදුනේ මොකක් නිසාද? ඇහැට රූපයක් ගැටුණ නිසා. ගැටුණු බව දැනගන්න සිතක් ඉපදුණු නිසා. එතකොට ඒ පසු අවස්ථාවල හටගන්න සියලු සිත් ටික චක්කු සම්පස්ස ප්‍රත්‍යයෙන් උපන් දේවල් කියන සංග්‍රහයට යනවා. අන්න ඒ පරයාය මත පිහිටලා තමයි පරයාය කියලා කියන්නේ ඒ ක්‍රමවේදයේ මත පිහිටලා තමයි ඊට පසු අවස්ථාවක ඉපදුණු දේ උනත් චක්කු සම්පස්ස ප්‍රත්‍යයෙන් ඉපදුනායයි කියලා කිව්වේ. ඒ නිසා ඒ
අවස්ථාව තේරුම් ගන්නකොට අපි තේරුම් ගන්නට අවශ්‍යයි. ඒ කියන්නේ චක්කු සම්පස්සය හා එකට තියෙන දේ ගැන නෙමෙයි කියන එක. එතකොට ඒක බොහොම ගැඹුරු ධර්ම කාරණාවක්. අපිට පුළුවන් ඒක තවදුරටත් ඉදිරියේදී විශ්ලේෂණය කරගන්නට. ඉතින් අද දවසේදී ඔබ විශේෂයෙන් පැහැදිලි කරගන්නකොට තෘෂ්ණාව කියන්නේ කොමක්ද කියන කාරණාව පිළිබඳව. එතකොට අපි වේදනාව නිසා කොහොමද තණ්හා උපදින්නේ කියන එක පිළිබඳව තවදුරටත් ඉදිරියේදී සාකච්ඡා කරමු. හොඳයි කල්පනා කරගන්න අද දවසේදී සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරය පවත්කලා වටිනා කුසලයක් හැමදිනම සිද්ධ කරගන්නට යෙදුණා. මේ සියලු කුසලයන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අප ආචාර්යවරුන්ට අපි අනුමෝදන් කරනවා. අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, නන්දරත්න ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලයේ හේතුපනිශ්‍රේම වේවා කියලා අනුමෝදන් කරනවා. ඒ වගේම සියලු දෙවියන්ටත් අපි මේ පින් අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං බෝධයන්තු සිවං පදං. ඒ වගේම ඥාතීන්ටත් අපි මේ පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම මේ ධර්ම ශ්‍රවණයෙන් උපදවාගත් සියලු කුසල සම්භාර ධර්මයන් ඔබට උතුම් ධර්මලාභය ලබා දෙන හිරු මාධ්‍ය ජාලයේ සභාපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ සලසාගෙන අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතු උපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. සමාජ සංගායනා